මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ හයිපර් සෙන්සිටිවිටි ගැන. ඒකට මුලින්ම හයිපර් සෙන්සිටිවිටි ගැන කතා කරද්දී අපි ඉමියුන් සිස්ටම් එක ගැන පොඩි අවබෝධයක් තියෙන එක හොඳයි. එතකොට අපේ ඇඟේ තියෙන ඉමියුන් සිස්ටම් එක කියන්නේ අපිට මොකක් හරි පිටින් එන හානිකර පැතොජන් කෙනෙක් හරි නැත්නම් අපේ ඇඟ ඇතුළේම හැදෙන කැන්සර් සෙල්ස් වගේ මොන හරි හානිකර දෙයකින් අපි අපේ ඇඟ ආරක්ෂා කරගන්න තියෙන සිස්ටම් එක. එතකොට මේකේ කම්පෝනන්ට් දෙක කියන්නේ ඒක හැදිලා තියෙන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි innate immunity, දෙවෙනි එක adaptive immunity. innate immunity කියන්නේ මේ non specific response එක. කියන්නේ අර අපේ ඇඟට එළියෙන් එන හරි ඒ පැතොජන්ට විරුද්ධව විශේෂණය නොවිච්ච නිකන් අර හැම සාධකයකටම හැම පැතොජන් කෙනෙක්ටම එක විදිහේ රෙස්පොන්ස් එකක් දක්වන කොටස තමයි innate immunity කියන්නේ. එතකොට මේකේ තියෙනවා බැරියර් මෙකැනිසම්ස් තියෙනවා. කියන්නේ මේ එපිතීලියම් එක වගේ අපේ හැම මේ respiratory epithelium එක වගේ barriers තියෙනවා. ඊට අමතරව ඒකේ cell mediated component එකක් තියෙනවා. ඒකේ phagocytes, dendritic cells, natural killer cells වගේ immune cells ඒකට අයිති වෙනවා. ඊට අමතරව ඒකේ humoral component එකකුත් තියෙනවා. එතකොට humoral component කියන එකට අයිති වෙනවා මේ වගේ complements වගේ ඒවා. තව වෛරස් වලට විරුද්ධව interferon හැදෙන්නේ. ඒ වගේ දේවල් මේ humoral component එකට අයිති වෙනවා. ඊළඟට බලමු adaptive immunity එක ගැන. එතකොට adaptive immunity එකේදී වෙන්නේ අර අපිට මේ හානි කරන පැතොජන්ට විරුද්ධව specific immunity එකක් කියන්නේ. ඒ කියන්නේ ඒකටම විශේෂණය වෙච්ච ඒ පැතොජන්ටම විශේෂණය වෙච්ච immunity එකක් තමයි adaptive immunity එක කියන්නේ. එතකොට මේකෙදි humoral component එකක් තියෙනවා මේකෙත් cell mediated component එකක් තියෙනවා. මේකේ humoral component එකට ප්‍රධාන වශයෙන් අයිති වෙන්නේ antibodies. එතකොට මේ antibodies හදන්නේ plasma cells. ඒ plasma cells හැදෙන cell ජාතිය තමයි B lymphocytes. හරිනේ. ඊළඟට cell mediated component එකේ මේ CD8 T lymphocytes කියන්නේ cytotoxic T lymphocytes කියලා ජාතියක් හැම තියෙනවානේ. අන්න ඒ වගේ දේවල් තමයි මේ adaptive immunity එකේ cell mediated component එකට අයිති වෙන්නේ. එතකොට ඒවා හැදෙන්නේ T lymphocytes differentiate වෙලා. හරිනේ. දැන් අපි ඔය කතා කරපු immune system එක අපේ ඇඟට හානිකර දේවල් වලින් අපිව ආරක්ෂා කරගන්නනේ ක්‍රියා කරන්නේ. හැබැයි බැරි වෙලා හරි මේ විදියට immune system එක මේ over activity කියන්නේ අනවශ්‍ය විදියට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් ඒකෙන් අපේ ඇඟට හානි වෙන්න උනත් පුළුවන්. එතකොට ඒ වගේ මේ හානි වෙන අවස්ථා දෙකක් තමයි මේ adaptive immune system එක ඕනකට වඩා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් එහෙම හානි වෙන ආකාර දෙකක් තමයි මේ hyper sensitivity එකයි auto immunity කියන්නේ. එතකොට මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ hyper sensitivity එක ගැන. auto immunity ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්නේ. හරි. එතකොට hyper sensitivity කියන්නේ මොකක්ද? hyper sensitivity කියන්නේ අපිට හානි කර නොවන ඇන්ටිජන් එකකට අපිට හානි කර නොවන ඇන්ටිජන් එකක් ඉමියුන් සිස්ටම් එකෙන් අපිට හානි කරයි කියලා අඳුර ගන්නවා. ඒ කියන්නේ එයාට හරියට අඳුර ගන්න බැරුව එයා ඒකට විරුද්ධව ඉමියුන් රෙස්පොන්ස් එකක් ඇති කරනවා. හැබැයි මේ ඇන්ටිජන් එක අපිට ඇත්තටම හානි කර නෑනේ. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? අර හැදිච්ච ඉමියුන් රෙස්පොන්ස් එකෙන් අපේ ඇඟට හානි වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි හයිපර් සෙන්සිටිවිටි කියන්නේ. ඒකට මේකේ ටයිප්ස් 4ක් තියෙනවා කියලා අපි කතා කරනවා. type 1 2 3 4. එතකොට මේ type 1 2 3 කියන ඒවා antibody mediated. ඒ කියන්නේ මේ අර adaptive immune system එකේදී අපි කියවනේ antibodies හදනවා කියලා. ඒ විදිහට හැදෙන antibodies වලින් තමයි අපේ ඇඟට හානි වෙන්නේ. එතකොට මේ අන්තිම වර්ගයේ type 4 කියන එක cell mediated. ඒක අතර adaptive immune system එකේදී අපි කිව්වේ humoral component එකක් සහ cell mediated component එකක් තියෙනවා කියලා. අන්නේ cell mediated component එකකින් තමයි මේ type 4 hypersensitivity එකේදී අපේ ඇඟට හානි වෙන්නේ. හරි. එතකොට මේ table එකෙන් ඒ hypersensitivity වර්ග 4 ගැන පොඩි summary එකක් දීලා තියෙන්නේ. ඒක හිමීට කියව ගන්න මේක අර මේ වීඩියෝ එකේ අන්තිමේදීත් අපි බලමු. එතකොට මේ තියෙන මේ විස්තර ටික ගොඩක් පැහැදිලි වෙයි. අපි මුලින්ම කතා කරමු type 1 hypersensitivity එක ගැන.
type 1 අපි අර introduction කැලේදී කිව්වා වගේ type 1 hypersensitivity කියන්නේ antibody mediated hypersensitivity එකක්. ඒකට මේකෙදී ඇති වෙන antibody වර්ගය තමයි IgE. antibodies වර්ග කීපයක් තියෙනවානේ IgG, IgA, IgM, IgE ඒ වගේ antibody වර්ග කීපයක් තියෙනවා. ඒකෙන් IgE වලින් තමයි මේ type 1 hypersensitivity එක ඇති වෙන්නේ. එතකොට type 1 hypersensitivity එකේ clinical presentation ඒ කියන්නේ අපිට ඒ hypersensitivity එක කොහොමද දැක ගන්න පුළුවන් වෙන්නේ කියලා බැලුවොත් එහෙම ඒක ආකාර දෙකකට එන්න පුළුවන්. immediate hypersensitivity එකක් විදියට සහ anaphylaxis එකක් විදියට. අපි මේ දෙක මොකක්ද කියලා ඉස්සරහට බලමු. ඊළඟට පළවෙනියට අපි කතා කරන්න යන්නේ immediate hypersensitivity එක ගැන. එතකොට මේකේ pathogenesis ඒ කියන්නේ මේක ඇති වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම ඒකේ මුලින්ම මේ sensitization කියලා දෙයක් වෙනවා. ඒ කියන්නේ පළවෙනියට දැන් හිතන්න උදාහරණයකට අපි asthma ගමුකෝ. එතකොට allergic asthma ගත්තොත් එහෙම අපේ මේ වාතයේ තියෙන මලක රේණු pollen වගේ නැත්තම් මේ අපේ ඉන්න මේ සුරත සතෙක්ගේ මයිල් වගේ මේක කරි ඇලර්ජන් එකකටනේ ඇලර්ජික් ඇස්මා ඇති වෙන්නේ. එතකොට අන්නේ ඇලර්ජන් එකට පළවෙනි පාරට එක්ස්පෝස් වුණාම ඇති වෙන රෙස්පොන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ තව පාරක් ඒ කියන්නේ දෙවෙනි පාරට එක්ස්පෝස් වුණාම ඒ රෙස්පොන්ස් එක වෙනස් විදියට තමයි ඇති වෙන්නේ. අන්නේ අවස්ථා දෙකේදී මේ ඇති වෙන පැතොජෙනිසිස් එක බලමු. ඒතර මුලින්ම ප්‍රයිමරි එක්ස්පෝෂර් එකකදී මොකද වෙන්නේ කියලා බලමු. එතකොට අර මේ කලින් කිව්වා වගේ මොකක් හරි ඇලර්ජන් එකකට කියන ඇන්ටිජන් එකට මුලින්ම එක්ස්පෝස් වුණාම ඒ ඇන්ටිජන් එක ඇන්ටිජන් ප්‍රසෙන්ටිං සෙල්ස් කියලා જાතියක් තියෙනවානේ අපේ ඉනෙට් මේ ඉමුන් රෙස්පොන්ස් එකේදී ඇන්ටිජන් ප්‍රසෙන්ටිං සෙල්ස් කියලා જાතියක් තියෙනවා. මේ සෙල්ස් වලට උදාහරණ තමයි dendritic cells නැත්නම් macrophages. ඒ වගේ සෙල්ස් වලින් මේ ඇන්ටිජන් එක ඒ සෙල් එක ඇතුළට ගන්නවා phagocytosis වලින්. ඊට පස්සේ මේ ඇන්ටිජන් ප්‍රසෙන්ටිං සෙල්ස් වලින් මොකද කරන්නේ? මේ ඇන්ටිජන් එක එයාගේ ඇතුළේදී ප්‍රොසෙස් කරලා මේ ඇන්ටිජන් එක එයාගේ මේ සෙල් සර්ෆස් එකට අරන් යනවා. ඊට පස්සේ සෙල් සර්ෆස් එකේ එයාගේ තියෙනවා මේ MHC molecules කියලා જાතියක්. يعني major histocompatibility complex කියලා. මේකෙන් කරන්නේ මොකක් හරි ඇන්ටිජන් එකක් ඒ MHC කියන්නේ ප්‍රෝටීන් එකක්. ඒ ප්‍රෝටීන් එක මත මොකක් හරි ඇන්ටිජන් එකක් තියාගෙන ගිහිල්ලා එයාට වෙන මේ සෙල් එකට ප්‍රසන්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ඇන්ටිජන් එකක් තියෙනවා කියලා එකකින් පෙන්වන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ මුලින්ම ඇන්ටිජන් එක අරගන්න ඇන්ටිජන් ප්‍රසෙන්ටිං සෙල් එකෙන් ගිහිල්ලා T and B lymphocytes වලට මේක ප්‍රසන්ට් කරනවා. හරිනේ. එතකොට මේ එතනින් අර ඇඩැප්ටිව් ඉමුන් රෙස්පොන්ස් එකට මේක සම්බන්ධ වෙනවා. එතකොට T and B lymphocytes differentiate වෙලා මේ අර B lymphocytes differentiate වෙනවා plasma cells වලට. ඊපස්සේ T lymphocytes differentiate වෙනවා මේ අපි ඉස්සරහට කතා කරනවා මේකෙදි TH2 T helper 2 type එකේ cells වලට මේ T cells differentiate වෙනවා. එතකොට මේ T cells උදව් කරනවා B lymphocytes plasma cells උනාට පස්සේ ඒ වගේ antibodies secrete කරන්න. එතකොට මේ විදිහට plasma cells හැදිලා ඒ වගේ IgE වර්ගයේ antibodies secrete කරනවා. හරිනේ. ඊට පස්සේ වෙන්නේ මේ antibodies ගිහිල්ලා මේ mast cells කියලා જાතියක් තියෙනවානේ. ඒක අර innate immune response එකේ component එකක්. ඒ mast cells වල surface එකට බැඳෙනවා. මේ තියන්නේ මේ පින්තූරෙත් විස්තර කරලා තියෙන එකමයි. මේ ඇලර්ජන් එක ඇන්ටිජන් ප්‍රසෙන්ටිං සෙල් එක ඇතුළට අරගෙන ඊට පස්සේ ගිහිල්ලා මේක ඇන්ටිජන් එක ප්‍රසෙන්ට් කරනවා. එතකොට මේ TH2 මේ T helper cells TH2 බවට පත් වෙනවා. ඊට පස්සේ B cells plasma cells බවට පත් වෙනවා කියවනේ. ඒ plasma cells වලින් IgE secrete කරනවා. මේ IgE antibodies ගිහිල්ලා මේ අර mast cells කියන ඒ වගේ surface එකට බැඳෙනවා. ඒක තමයි මේ sensitization කියන එකෙන් කියන්නේ. ඊළඟට කලින් මේ කිව්වා වගේ දෙවනි පාරට එක්ස්පෝස් වුණාම මොකද වෙන්නේ කියලා බලමු. එතකොට දැන් මේ කලින් sensitization එකේදී IgE හැදිච්ච IgE antibodies mast cell එකේ surface එකට බැඳුණානේ. එතකොට මේ දෙවනි පාරට antigen එක ඇතුල් වෙච්ච ගමන් අර antigen presenting cells වලින් අරගෙන process කරන්න ඕනේ නේ. කෙලින්ම අර මේ බැඳිච්ච IgE antibodies වලින් මේක අඳුර ගන්න පුළුවන්. මෙතන මේ බැඳලා තියෙන IgE antibodies වලට අර antigen එක බැඳෙනවා.
මේකෙන් වෙන්නේ මාස් සෙල් ඇක්ටිවේෂන් එකක්. ඇක්ටිවේට් වුණාට පස්සේ ඩීග්‍රැනියුලේෂන් එකක් වෙනවා. ඩීග්‍රැනියුලේෂන් කියන්නේ මේකේ තියෙන මේ ග්‍රැනියුල්ස් ඇතුලේ එක එක මේ ඉන්ෆ්ලමේටරි මීඩියේටර්ස් හදලා මෙයා තියාගෙන ඉන්නවා. එතකොට ඩීග්‍රැනියුලේෂන් කියන්නේ මේ වෙසිකල්ස් ගිහිල්ලා සෙල්ස් මේ සර්වර්ස් එකට බැඳිලා ඒ වගේ ඇතුලේ තියෙන මේ මීඩියේටර්ස් සෙල් එකෙන් එළියට දාන එක. release of large amounts of inflammatory mediators. එතකොට මේකෙන් local and systemic reactions ගොඩක් ඇති වෙනවා. අපි මොනවද කියලා බලමු ඉස්සරහට. එතකොට මේ එක එක ඒ ඩීග්‍රැනියුලේෂන් වලින් මේ පිට කරන්න පුළුවන් එක එක කම්පෝනන්ට් මේ මීඩියේටර්ස් තමයි මේකේ තියෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් හිස්ටමින් සෙක්‍රීට් කරන්න පුළුවන්. ඊළඟට ඔය ප්‍රොස්ටාග්ලැන්ඩින්ස්, ලියුකෝට්‍රයින්ස් වගේ ඒවා සෙක්‍රීට් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ ඉමීඩියට් හයිපර් සෙන්සිටිවිටි එකේ අපි කතා කරනවා ෆේසස් දෙකක් තියෙනවා කියලා. ෆේසස් දෙක තමයි ඉමීඩියට් ෆේස් එකයි ලේට් ෆේස් එකයි. එතකොට ඉමීඩියට් ෆේස් කියන්නේ මොකක්ද? අර ඇලර්ජන් එකට අපි එක්ස්පෝස් වුණාට පස්සේ විනාඩි ගාණක් ඇතුළත ඇති වෙන රෙස්පොන්ස් එක තමයි ඉමීඩියට් ෆේස් කියන්නේ. ලේට් ෆේස් කියන්නේ අපි ඇලර්ජන් එකට එක්ස්පෝස් වෙලා පැය 6ක් විතර ගියාට පස්සේ ඇති වෙන රෙස්පොන්ස් එක. අපි පළවෙනියට බලමු ඉමීඩියට් ෆේස් එකේදී මොකක්ද වෙන්නේ කියලා. ඔකට ඉමීඩියට් ෆේස් එකේදී වෙන්නේ මේ අර මාස් සෙල්ස් ඇතුලේ කලින් හදාගෙන තියාගෙන ඉන්න මීඩියේටර්ස්. ඒ කියන්නේ හිස්ටමින් වගේ කලින් සෙල් එක ඇතුලේ හැදිලා තියෙන මීඩියේටර්ස් එළියට දාන එක තමයි වෙන්නේ මේකෙදී. එතකොට ඒකේ ඉෆෙක්ට්ස් විදියට අපිට මේ බලා ගන්න පුළුවන් vasodilatation, increased mucus secretion. කියන්නේ respiratory tract එකේ හැම mucus secretion එක වැඩි වෙනවා. ඊට පස්සේ smooth muscle cell contraction එකක් වෙනවා. එතකොට අර bronchoconstriction එකක් එහෙම වෙන්නේ මේ smooth muscle cell contraction එක නිසා. ඊළඟට increased vascular permeability. අර මේ vasodilatation එකක් සහ increased vascular permeability එකක් මේ වෙලා අර ඒ ඇලර්ජන් එක තියෙන තැනට blood supply එක වැඩි කරලා inflammatory cells එකට ඒ තැනට ළඟා වෙන්න පුළුවන් වෙන විදිහට තමයි මේ response එක ඇති වෙන්නේ. එතකොට මේ විදිහේ immediate phase එක අපිට බලා ගන්න පුළුවන් symptoms තමයි edema එකක් ඇති වෙන්න පුළුවන්. erythema කියන්නේ මේ රතු වෙනවා කියන්නේ හැමේ ඔය මේ immediate phase එක ඇති වුණොත් එහෙම හැම රතු වෙනවා. wheel and flare reaction කියලා ඒකට කියනවා. ඊට පස්සේ itching ඒ කියන්නේ හැම කසන්න පටන් ගන්නවා. මේවා තමයි immediate phase එකේදී වෙන දේවල්. ඊළඟට බලමු මේ දෙවෙනි phase එක කියන්නේ late phase එකේදී මොකක්ද වෙන්නේ කියලා. දැන් immediate phase එකේදී නම් කලින් හැදිලා තිබිච්ච chemicals එළියට දාපු එකනේ කරේ. මේකෙදි වෙන්නේ මේ අර mass cells වලින් අලුතෙන් chemical මේ inflammatory mediators හදනවා. එතකොට ඒ inflammatory mediators වලින් ප්‍රධාන දෙකක් තමයි prostaglandins. prostacyclin, PGE2 කියලා prostaglandins වර්ග ගොඩක් තියෙනවානේ. අන්න ඒ જાතිය මේ glandins හදන්න පුළුවන්. ඊළඟට slow releasing substances of anaphylaxis, SRSA. මෙන්න මේ inflammatory mediators දෙක ප්‍රධාන වශයෙන් රිලීස් කරනවා. එතකොට මේ ඒ වගේනොත් වෙන response එක බැලුවොත් එහෙම inflammatory cell influx. ඒ කියන්නේ මේ inflammation එක වෙන තැනට අලුතෙන් inflammatory cells ගොඩක් එනවා. එතකොට ඒ වගේ ප්‍රධාන වශයෙන් ඉන්නේ eosinophils, neutrophils කියන inflammatory cells. ඊළඟට අර කලින් මේ histamine වලින් කරා වගේම smooth muscle cell contraction එකක් කරන්න පුළුවන්. ඊට අමතරව කලින් histamine වගේම vasodilatation එකක් කරන්නත් පුළුවන්. ඊළඟට බලමු අපි දැන් කතා කරපු immediate hypersensitivity එකට උදාහරණ කීපයක්. එතකොට මේවට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් allergic asthma, allergic conjunctivitis, allergic rhinitis නැත්නම් hay fever කියලා කියන්නේත් ඒක තමයි. allergic gastroenteritis කියන්නේ මේ food allergies කියලා කියන්නේ මේක. ඊට පස්සේ allergic dermatitis නැත්නම් urticaria hives කියන්නේත් මේක තමයි. ඊට පස්සේ angioedema. මේක ගැන hand out එක බලන්න ඒකේ ඒක මේක එක ලෙඩ ඇති වෙන්නේ හේතු වෙන හේතු කීපයක්ම list එකක් දීලා තියෙනවා. ඒක බලාගන්න එමිට. ඊළඟට මේ ඒ කියපු උදාහරණ වල පින්තූර ටිකක් මේ තියෙන angioedema අපිට present වෙන විදිය. angioedema කියන්නේ මේ subcutaneous tissue තියෙන අපේ හැමට ඇටින් තියෙන subcutaneous tissue වල ඇති වෙන මේ swelling එකක්. ඒකට මේ අර තොල් වටේට මේ මූණේ
ස්වෙලින් එකක් එක්ක දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇලර්ජික් කන්ජන්ක්ටිවයිටිස්. කන්ජන්ක්ටිවයිටිස් කියන්නේ අර ඇහි තියෙන කන්ජන්ක්ටිවා එක, ඒකේ ඉන්ෆ්ලමේෂන් එකක්. ඒකට මේකත් ඇති වෙන්න පුළුවන් එක එක ඇලර්ජිස් නිසා. ඒකට මේ පින්තූරේ තියෙන ඇලර්ජික් ඩර්මටයිටිස් නැත්නම් අර්ටිකේරියා හයිව්ස් කිව්වේ. අන්න ඒක මේ තියෙන අර මේ වීල් ඇන්ඩ් ෆ්ලෙයාර් රියැක්ෂන් කියලා අපි කතා කරේ. අන්න ඒක මේ රතු පාට වෙලා ඉදිමිලා තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේ අර මේ ඇලර්ජික් රයිනයිටිස් නැත්නම් හේ ෆීවර් කිව්වේ ඒකේ ලක්ෂණ ටිකක් මෙතන දීලා තියෙන්නේ. රෑෂ් එකක් එන්න පුළුවන්. ලැක්‍රයිමේෂන් කියන්නේ ඇස් වලින් කඳුළු වෙන එක. රනි නෝස් කියන්නේ නහයෙන් ශ්‍රාවයන් වැඩිපුර එන එක. ස්නීසින්. ඊට පස්සේ රෙඩ් අයිස් ඇස් මේ වගේ රතු වෙනවා. ඊට පස්සේ ඉචිං කියන්නේ හැම කහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇලර්ජික් ගැස්ට්‍රෙන්ටරයිටිස් නැත්නම් ෆුඩ් ඇලර්ජිස් ඇති වෙන්න පුළුවන්. මේ ගොඩක් කෑම දැනට අඳුරගෙන තියෙනවා. ඒකට ප්‍රධාන උදාහරණයක් තමයි මේ ඔය පීනට් ඇලර්ජිස් කියන එක ගොඩක් කොමන්. ඊට පස්සේ කිරි වලට ඇලර්ජිස් එන්න පුළුවන්, මාළු වලට එන්න පුළුවන්, වීට් වලට, ඒ වගේ ගොඩක් ෆුඩ්ස් වලට මෙහෙම මේ ෆුඩ් ඇලර්ජිස් ඇති වෙන්න පුළුවන්. ඒ ඔක්කොම වෙන්නේ අපි අර කලින් කතා කරපු මේ IgE ඇන්ටිබොඩිස් එදිලා ඒ මෙකැනිසම් එකට තමයි මේ ඔක්කොම වෙන්නේ. ඊළඟට අපි ඇස්මා ගැන කතා කරමු. ඒකට ඇස්මා ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඇලර්ජික් ඇස්මා සහ නන් ඇලර්ජික් ඇස්මා කියලා. කියන්නේ ඇලර්ජික් ඇස්මා කියන්නේ මේ මොකක් හරි ඇලර්ජන් එකක් කියන්නේ ඇනිමල් ඉන්සෙක්ට් එක්ස්ක්‍රීටා නැත්නම් ඇනිමල් දැන් කියන්නේ සත්තුන්ගේ මයිල් වගේ ඇලර්ජන් එකක් නිසා ඇති වෙන ඇස්මා තමයි ඇලර්ජික් ඇස්මා කියලා කියන්නේ. ඒකට මේකෙදි ප්‍රධාන වශයෙන් ඔය අපි කලින් කතා කරපු IgE රෙස්පොන්ස් එකක් මේ ඒ විදිහට ඇලර්ජන් එකට ඇති වෙනවා. ඊට පස්සේ නන් ඇලර්ජික් ඇස්මා කියලා කියන්නේ මේ වගේ ඇලර්ජන් එකක් මේකට හේතු වෙන්නේ නැහැ. මේ එතකොට මේකට උදාහරණ තමයි exercise induced asthma, aspirin induced asthma. මෙන්න මේ වගේ ක්‍රම වලින් ඇස්මා ඇති වුණොත් එහෙම අපි ඒකට කියන්නේ නන් ඇලර්ජික් ඇස්මා කියලා. ඊට පස්සේ මේ ඇස්මා වල පැතොජෙනිසිස් ගැන අර බලමු. අර කලින් කියපු මේ මෙකැනිසම් එකම තමයි මේකෙදිත් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඇන්ටිජන් එකක් අර ඇන්ටිජන් ප්‍රසෙන්ටිං සෙල්ස් වලින් අරගෙන ඊට පස්සේ ඒක ගිහිලා T සෙල්ස් වලට ප්‍රසන්ට් කරාම එතකොට T helper cells ඩිෆරෙන්ෂিয়েට් වෙන්න පුළුවන්. එක්ක T helper 1 type response මේ cells එකකට නැත්නම් T helper 2 type එකේ cells වලට. ඒකට ඇලර්ජික් ඇස්මා වලදී ප්‍රධාන වශයෙන් වෙන්නේ මේ T helper 2 වර්ගයේ response එකක් තමයි ඇති වෙන්නේ. ඒකට ඒකට උදව් වෙනවා මේ interleukin 4 කියන ඉන්ටර්ලියුකින් එක. ඒක මේකත් එක්ක දාලා තියෙන නෝට් එක බලන්න ඒක පොඩ්ඩක් විස්තර කරලා තියෙනවා. ඒකට ඉන්ටර්ලියුකින් 4 කියන මේ සයිටෝකයින් එක මේ පරිසරයේ තිබ්බොත් එහෙම මේ T lymphocytes TH2 cells බවට තමයි මේ පත් වෙන්නේ. එතකොට මේ T helper 2 cells වලින් සයිටෝකයින්ස් වර්ග කීපයක් සෙක්‍රීට් කරනවා. ඒ අතර ඉන්ටර්ලියුකින් 4, ඉන්ටර්ලියුකින් 13 සෙක්‍රීට් කරාම ඒ වගේ අර ප්ලාස්මා සෙල්ස් වලින් IgE හැදෙන එක වැඩි කරනවා. ඊළඟට ඉන්ටර්ලියුකින් 4 වලින් මාස් සෙල්ස් ඇක්ටිවේට් කරන්න පුළුවන්. ඊට පස්සේ බේසෝෆිල්ස් කියන්නේ සර්කියුලේටිං මාස් සෙල්ස් වගේ જાතියක්. ඒ කියන්නේ බේසෝෆිල්ස් කියන්නේ මාස් සෙල්ස් තමයි මේ සර්කියුලේෂන් එකේ තියෙනවා. ඊට පස්සේ ඉයෝසිනෝෆිල්ස්. ඒතර මේ ඉයෝසිනෝෆිල්ස් ඇක්ටිවේට් කරන්න උදව් වෙනවා මේ ඉන්ටර්ලියුකින් 5, ඉන්ටර්ලියුකින් 3 වගේ ඒවා. අන්තිමේට කොහොම හරි වෙන්නේ මේ ඉන්ෆ්ලමේටරි මීඩියේටර්ස් සෙක්‍රීට් වෙනවා. හිස්ටමින්, ප්‍රොස්ටාග්ලැන්ඩින්ස්, ලියුකෝට්‍රයින්ස් වගේ ඒවා. ඒකෙන් අර මේ ඇලර්ජි ඇස්මා වල සිම්ප්ටම්ස් අපි දන්නවනේ බ්‍රොන්කියල් හයිපර් රෙස්පොන්සිව්නස් එයාවේ ඔබ්සර්ව් කියන්නේ අර බ්‍රොන්කියල් ස්මූත් මසල්ස් කන්ස්ට්‍රික්ට් වෙලා තව මියුකස් සෙක්‍රීෂන් එක වැඩි වෙලා අපිට හුස්ම ගන්න අමාරු වෙනවනේ. අන්නේ ඒ රෙස්පොන්ස් එක ඇති වෙන්නේ මෙන්න මේ විදිහට ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙලා. මේ විදිහට TH2 රෙස්පොන්ස් එකක් නැතුව TH1 රෙස්පොන්ස් එකකට පත් වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නේ කියන්නේ ප්‍රධාන වශයෙන් TH2 රෙස්පොන්ස් එකක් තමයි තියෙන්නේ. හැබැයි TH1 රෙස්පොන්ස් එකක් ඇති වුණොත් මේ වගේ සෙක්‍රීට් වෙන්නේ ඉන්ටර්ෆෙරෝන් ගැමා, මේ ඉන්ටර්ලියුකින් 2 වගේ ඒවා. ඒකට මේ වගේ සෙල් මීඩියේටඩ් ඉමුනිටි එකක් ඇති වෙනවා නියුට්‍රොෆිලික් ඉන්ෆ්ලමේෂන් එකක් එක්ක. මේ ස්ලයිඩ් එකේ දීලා තියෙන්නේ එක එක මේ ඇලර්ජික් ඇස්මා වර්ග වලදී ඇති වෙන්නේ මොන රෙස්පොන්ස් එකක්ද කියන එක තමයි මේ ඩයග්‍රෑම් එකකින් දීලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ TH2 type response එකක් ඇති වෙන ඇස්මා වර්ග. එතකොට මේ ඇලර්ජික් ඇස්මා අපි කතා කරන්නේ ඒ වගේ.
ඊට පස්සේ exercise induced asthma එකේදීත් මේ Th2 response එකක් ඇති වෙනවා. eosinophilic asthma, aspirin exacerbated asthma. ඊට පස්සේ මේ non Th2 ඒ කියන්නේ Th1 type මේ asthma එකක් ඇති වෙන අවස්ථාව විදිහට infection related asthma, obesity associated asthma. ඒතර මෙතනත් eosinophilic asthma ඇති වෙන්න පුළුවන්, neutrophilic asthma. ඒකට මේක පාඩම් කරන්න අත්‍යවශ්‍ය නැති නිකන් බලලා නිකන් මේ අවබෝධයක් තියාගන්න. ඊළඟට බලමු මේ anaphylaxis එක present කියන්නේ type 1 hypersensitivity එක present වෙන්න පුළුවන් අනිත් විදිය තමයි anaphylaxis. ඒකට අපි ඊළඟට බලමු anaphylaxis කියන්නේ මොකක්ද කියලා. මේක මේ allergic reaction එකක්ම තමයි. හැබැයි severe potentially life threatening. ඒ කියන්නේ ගොඩක් අර asthma වගේ අනිත් allergic reactions වලට වඩා ගොඩක් severe මේක. ඒ වගේම life threatening. ඒ කියන්නේ ජීවිතයට උනත් හානියක් වෙන්න පුළුවන්. ඒතර මේක සලකන්නේ medical emergency එකක් විදියට. එතකොට මේ anaphylaxis ඇති වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම ඒකට හේතු ප්‍රධාන තුනක් අඳුරගෙන තියෙනවා දැනට. ඒතර food කැම වර්ග වලට ඇති වෙන්න පුළුවන්. insect stings ඒ කියන්නේ මී මැස්සෝ බබරු මේ වගේ කෘමියෙක් විද්දොත් එහෙම ඇති වෙන්න පුළුවන්. ඊළඟට තව ප්‍රධාන හේතුවක් තමයි medication. එතකොට මේ medication කියන්නේ අපිට දෙන බෙහෙත් වලිනුත් මේ වගේ anaphylaxis එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම ඇති වෙන්න පුළුවන් බෙහෙත් වර්ග රිස්ක් එක අනුව තුනකට බෙදලා තියෙනවා. high risk කියන්නේ ලොකු අවදානමක් තියෙනවා මේ streptokinase, platelets, antivenom වගේ බෙහෙත් දුන්නාම anaphylaxis එකක් ඇති වෙන්න ලොකු අවදානමක් තියෙනවා. ඊට පස්සේ අතරමැදි අවදානමක් තියෙන ඒවා තමයි intravenous penicillin දුන්නොත් නැත්නම් iodinated contrast, blood products, dextran වගේ ඒවා දුන්නොත් එහෙම අතරමැදි අවදානමක් තියෙනවා. ඊට පස්සේ අඩු රිස්ක් එකක් තියෙන බෙහෙත් විදියට non steroidal anti inflammatory drugs, antibiotics වගේ ඒවා හොයාගෙන තියෙනවා. හරිනේ. ඊට පස්සේ බලමු anaphylaxis එක symptoms මොනවද කියලා. ඒකට මේවා මේ එක එක සිස්ටම් එකත් එක්ක ඇති වෙන සිම්ප්ටම්ස් බලමු. ප්‍රධාන වශයෙන් අපි ගමුකෝ අපිට එළියට පේන දේවල් අර අපි කලින් කතා කරන්නේ angioedema කියලා. අර subcutaneous tissue වල swelling එකක් වෙනවා කියලා. අන්න ඒක මේකෙදිත් ඇති වෙන්න පුළුවන්. එතකොට swelling of lips, tongue and throat මේවා ඇති වෙන්න පුළුවන්. ඒක වෙන්නේ අර vasodilatation එකක් එහෙම වෙලා එතන edema එකක් ඇති වෙන හින්දා. ඊට පස්සේ heart මේ cardiovascular system එකට අදාළව heart rate එක එක්කෝ වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හැබැයි මේකෙදි අපිට බලා ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි blood pressure එක අඩු වෙනවා. මොකද vasodilatation එකක් එහෙම වෙලා peripheral resistance එක අඩු වෙනවා. ඒ වගේ වෙලා blood pressure එක ගොඩක් අඩු වෙනවා. ඊට පස්සේ හැමේ බලා ගන්න පුළුවන් symptoms තමයි අර hives, itchiness මේ විදිහට අර හැම රතු වෙලා ඉදිමිලා කහන්න පටන් ගන්නවා. ඊට පස්සේ central nervous system එකේ symptoms ටිකක් බලා ගන්න පුළුවන්. light headedness කියන්නේ අපිට නිකන් අර සැහැල්ලු ඕනට වඩා සැහැල්ලු ගතියක් දැනෙනවා. මේ අපේ සිහිය නැති වෙන්න පුළුවන්, confusion, headache, ඔළුව රිදෙන්න පටන් ගන්නවා, anxiety. ඊට පස්සේ respiratory system එකේ තමයි ඊළඟට ප්‍රධාන ලක්ෂණ ටිකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. wheezing and stridor. ඒ කියන්නේ අර asthma වලදී wheezing අන්න ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ shortness of breath. يعني හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ තව මේ symptoms ටිකක් තියෙනවා. ඊට පස්සේ gastrointestinal system එකෙත් මේ කීපයක් ඇති වෙන්න පුළුවන්. vomiting, diarrhea, abdominal pain එකක්. ඊළඟට තව loss of bladder control වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ anaphylaxis ඇති වෙන risk factors කීපයක් හඳුනගෙන තියෙනවා. ඒක තමයි මේ patient කලින් allergy සහ anaphylaxis ඇති වෙලා තිබ්බොත් එහෙම අලුතෙන් anaphylaxis එකක් ඇති වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඊළඟට මේ වැඩි හරියට control වෙලා නැති asthma එකක් මේ patient තියෙනවා නම් එතකොට anaphylaxis ඇති වෙන්න chance එක වැඩි. ඒ වගේම family history එක අපේ ඒ patient ගේ පවුලේ තව මේ anaphylaxis ඇති වෙච්ච කවුරු හරි ඉන්නවනම් එතනත් chance එක වැඩි. ඊට පස්සේ sex එක ගත්තොත් එහෙම ගෑනු කට්ටියට මේ anaphylaxis ඇති වෙන්න තියෙන chance එක වැඩි. ඊට පස්සේ වයස ගත්තොත් එහෙම ගොඩාක් young ඒ කියන්නේ ගොඩාක් තරුණ කට්ටියටයි ගොඩාක් මේ වයසක කට්ටියටයි anaphylaxis එක ඇති වෙන්න තියෙන chances අඩුයි.
කියන්නේ අර මැද වයස් කාණ්ඩවල ඉන්න කට්ටියට තමයි ඇනෆිලැක්සිස් ඇති වෙන්න chance එක වැඩි. ඊට පස්සේ දැන් ඇනෆිලැක්සිස් එකක් ආවට පස්සේ ඒක අඳුර ගන්න කොහොමද? ඒ කියන්නේ මේ ඇනෆිලැක්සිස් එකක් මෙයාට ඇති වෙන්න පුළුවන්ද, මොන මොන දේවල් වලටද ඇනෆිලැක්සිස් එකක් ඇති වෙන්න පුළුවන් කියලා අඳුර ගන්න ක්‍රම කීපයක් තියෙනවා. එතකොට මේ අපිට බලන්න පුළුවන් total හරි specific හරි IgE levels. මොකද මේක type 1 hypersensitivity response එකකින් ද IgE mediated නේ. එතකොට අපිට IgE levels බලලා මෙයාට ඇනෆිලැක්සිස් එකක් ඇති වෙන්න chance එකක් තියෙද කියලා හොයාගන්න පුළුවන්. ඊළඟට තව ටෙස්ට් එකක් තියෙනවා challenge provocation test කියලා. ඊට පස්සේ තව පාවිච්චි කරන ටෙස්ට් එකක් තමයි skin prick test කියන්නේ. ඒකේ පින්තූරයක් තමයි මේ දීලා තියෙන්නේ. මේකෙදි මොකද කරන්නේ මේ අපි අතේ තැන් තැන් වලට subcutaneously එක එක allergens inject කරනවා. මේ දීලා තියෙන්නේ මේ එහෙම ඇනෆිලැක්සිස් ඇති වෙනවා කියලා හොයාගෙන තියෙන allergens කීපයක්. ඔය මේ පූසොන්ගේ, බල්ලොන්ගේ, මයිල් වගේ දේවල් නැත්නම් පොලන් වගේ දේවල් ඒක එක මේ allergens ටිකක් මෙහෙම ඉන්ජෙක්ට් කරනවා. ඊට අමතරව හිස්ටමින් ඉන්ජෙක්ට් කරනවා මේ කන්ට්‍රෝල් එකක් විදියට සහ normal saline ටිකක් ඉන්ජෙක්ට් කරනවා. එතකොට අපිට මේ දෙකෙන් අර ඇලර්ජි මේ පොසිටිව් ටෙස්ට් රිසල්ට් එකක් මේ හිස්ටමින් වලදී මේ වෙන අර හැමේ වෙනස මේ වගේ මේ ඇලර්ජන්ස් වලින් වෙනවා නම් එතකොට අපිට කියන්න පුළුවන් මේ ඇලර්ජන්ස් වලට මෙයාට හයිපර් සෙන්සිටිවිටි එකක් තියෙනවා කියලා. ඒ විදිහට තමයි ස්කින් ප්‍රික් ටෙස්ට් එක කරන්නේ. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි මේ ඇනෆිලැක්සිස් එකක් ආවොත් patient කෙනෙක්ට මැනේජ් කරන්න කොහොමද කියලා. එතකොට මුලින්ම මේක ඇනෆිලැක්සිස් එකක්ද කියලා ඩයග්නෝස් කරගන්න ඕනේ. ඒ ඩයග්නෝස් කරන ක්‍රයිටීරියා ටිකක් තමයි acute onset of illness. ඒ කියන්නේ මේක එකපාරටම ආපු එකක්ද acutely දාවේ. ඊට පස්සේ life threatening airway breathing and circulatory problems. කියන්නේ මෙයාගේ ජීවිතයට හානියක් වෙන මට්ටමේ අර හුස්ම ගන්න අමාරු shortness of breath, blood pressure එක හොඳටම අඩු වෙලා. ඒ වගේ ලක්ෂණ ඇවිල්ලා තියනවාද? ඊට පස්සේ මේ ගොඩක් වෙලාවට හැමේ අපි කිව්වේ කසන්න පුළුවන් urticaria වගේ ඒ වගේ ලක්ෂණත් ගොඩක් වෙලාවට මේ ඇනෆිලැක්සිස් එකේදී එනවා. ඊට පස්සේ මේක මැනේජ් කරද්දී ABCD approach කියලා පාවිච්චි කරනවා. ඒක බලාගන්න. ඒ කියන්නේ ආවේ breathing, circulation, disability, exposure. මෙන්න මේ විදිහට තමයි මේක මැනේජ් කරන්නේ. මෙන්න මේ ලක්ෂණ මුලින්ම මේ හරිගස මේ පිළිවෙලට අපි patient මැනේජ් කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට මේකට පාවිච්චි කරන drugs මොනවාද කියලා. එතකොට මේ drugs දෙන පිළිවෙලක් තියෙනවා. කියන්නේ මුලින්ම priority එක දෙන්නේ මොනවටද, පස්සේ දෙන්න පුළුවන් දේවල් මොනවද කියලා. මුලින්ම කරන්න ඕන දේ තමයි adrenaline දෙන්න ඕනේ. adrenaline කරන්නේ අර මේ දැන් මේ වෙලාව histamine වගේ inflammatory mediators ගොඩක් release වෙලානේ තියෙන්නේ. අන්න ඒවට මේ ඒ action එක නවත්තලා මේ patient හොඳ තත්යකට ගන්නවා. එතකොට මේ ඒ දෙන විදිය මෙතන දීලා තිනවා. ඊට පස්සේ ඊළඟට IV fluids දෙන්න ඕනේ. මේකෙන් කරන්නේ දැන් මෙයාගේ blood pressure එක එහෙම අඩු වෙලා තියෙන්නේ. ඒ blood pressure එක හරි ගානට ආපහු ගන්න එක. ඊට පස්සේ මේ දැන් තව රිලීස් වෙලා තියෙන mediators වල action එකට විරුද්ධ action එකක් තියෙන drugs උත් අපිට දෙන්න පුළුවන්. ඒකට ඒ විදිහට antihistamines දෙනවා. corticosteroids දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ cromolyn sodium කියලා තව drug එකකුත් තියෙනවා. ඊට පස්සේ symptomatic management. ඒ කියන්නේ මේකෙදි allergy එකේදී ඇති වෙන එක එක symptoms මගහරව ගන්න medication දෙන්න පුළුවන්. ඒකෙදි bronchoconstriction එකක් වෙනවනේ. ඒකට විරුද්ධ bronchodilation එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ nasal secretions වැඩි වෙන හින්දා nasal decongestion එකක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි අන්තිමට බලමු මේ drugs කොහොමද act කරන්නේ කියලා. ඒකෙන් antihistamines වලින් කරන්නේ histamine වලින් මේ vasodilatation එක, bronchoconstriction එක, mucus secretion එක, itchiness of the skin වගේ දේවල් histamine වලින් ඇති කරන responses නේ. antihistamine වලින් මේ දේවල් අඩු කරනවා. ඊට පස්සේ glucocorticoids වලිනුත් කරන්නේ අර inflammatory cells සහ structural cells මත act කරලා glucocorticoids කියන්නේ anti inflammatory drug එකක් නේ. ඒ විදිහට inflammation එක අඩු කරනවා. ඊට පස්සේ තව අලුතෙන් හොයාගත්තු drug එකක් තමයි anti IgE treatment omalizumab කියන්නේ. එතකොට මේකෙන් කරන්නේ එක්කෝ නිකන් නිදහසේ තියෙන IgE antibodies වලට බැඳිලා එහෙම නැත්නම් මේ IgE production එක අඩු කරලා ඒ අර මේ type 1 hypersensitivity response එක එතනින් නවත්තන්න.
අපි ඊළඟට බලමු type 2 hypersensitivity response එක ගැන. එතකොට අපි මුලින්ම කතා කරා වගේ type 2 hypersensitivity response එක කියන්නේ antibody mediated hypersensitivity response එකක් නේ. එතකොට මේකේදී උදව් වෙන මේකට හේතු වෙන antibodies තමයි IgM හරි IgE හරි. කියන්නේ type 1 එකේදී නම් IgE මේ හේතු වෙනවා කියලා අපි කිව්වේ. එතකොට මේකට හේතු වෙන්නේ IgM හරි IgG හරි antibodies. එතකොට අපි ඉස්සරහට කතා කරනවා type 3 hypersensitivity එක. ඒකයි type 2 hypersensitivity එකයි වෙනස් වෙන ප්‍රධාන තැන තමයි type 2 hypersensitivity එකේදී මේ antibodies වලින් attack කරන්නේ cells වලට bound antigens. ඒ කියන්නේ cells වලට බැඳිලා තියෙන antigens වලට විරුද්ධව තමයි මේ antibodies හැදෙන්නේ. හැබැයි type 3 එකේදී අපි ඉස්සරහට කියනවා ඒකෙදී මේ cells වලට බැඳිලා තියෙන antigens වලට නෙමෙයි circulation එකේ නිකන් නිදහසේ තියෙන antigens වලට විරුද්ධව තමයි antibodies ඇති වෙන්නේ. එතකොට මේ type 2 hypersensitivity එකට හේතු වෙන antigens intrinsic self antigens වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ ඇඟ ඇතුළේම තියෙන ඇඟේම antigens වෙන්නත් පුළුවන්. නැත්නම් extrinsic externally introduced antigens වෙන්නත් පුළුවන්. කියන්නේ අපේ ඇඟට පිටින් මොන හරි එක්ක blood transfusion එකක් වගේ කරදී අපිට පිටින් මේ blood cells දෙනවානේ. අන්න ඒ වගේ පිටින් දෙන දෙයකදී ඇති වෙන අපේ ශරීරයට ඇතුළේ වෙන antigens වෙන්නත් පුළුවන්. හරිනේ. ඊට පස්සේ මේ effector mechanisms කියලා මෙතෙන්දී අදහස් කරන්නේ මේ type 2 hypersensitivity එකෙන් අපේ ඇඟට හානි වෙන්නේ මොන මොන ක්‍රම වලින්ද කියලා. එතකොට ඒ විදිහට හානි වෙන ක්‍රම දෙකක් තියෙනවා. complement pathway එකෙන් හානි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ antibody dependent cell cytotoxicity එකෙන් හානි වෙන්නත් පුළුවන්. අපි මුලින්ම බලමු complement pathway එකේදී මොකක්ද වෙන්නේ කියලා. එතකොට මේකෙදි බැලුවොත් එහෙනම් මේ පින්තූරෙන් දීලා තියෙන්නේ complement pathway එකේදී හානි වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ classical complement pathway කියන්නේ මොකක්ද? complement system එක කියන්නේ අපි මේ අර protein මේ කීප එකකින් හැදිච්ච system එකක්. එතකොට මේක අර innate immune response එකට adaptive immune response එකටයි දෙකටම උදව් වෙන අර මේ pathogens වලට විරුද්ධව ක්‍රියාත්මක වෙන system එකක්. එතකොට මේ system එක activate වෙන්න පුළුවන් pathways තුනක් තියෙනවා කියලා තියෙනවා. ඒකක් තමයි මේ classical pathway. ඊට අමතරව මේ lectin pathway කියලා එකක් සහ alternate pathway කියලා තව pathways දෙකක් තියෙනවා. එතකොට මේ classical pathway එකේදී වෙන්නේ antigens වලට bind වෙලා තියෙන antibodies තියෙනවානේ. මෙන්න මේ antigen antibody complexes වලින් තමයි complement system එක activate වෙන්නේ. එතකොට එහෙම activate වුණාම ඇති වෙන response එක නිසා තමයි මේකෙදී අපේ cells වලට හානි වෙන්නේ. මේ classical complement pathway එක activate වුණාම membrane attack complexes හැදිලා cell lysis එකක් යනවා. එතකොට ඒ අර complement pathway ගැන මේ immune response lecture එකේදී කියයි. ඒකෙදී මේ C3 C5 වගේ complement components activate වෙලා ඒ components එකතු වෙලා membrane attack complex කියලා එකක් හදනවා. මේකෙන් කරන්නේ මේ host cell එකේ membrane එකට මේ membrane attack complex එක සම්බන්ධ වෙලා මේ membrane එකේ අර සාමාන්‍ය membrane එකේ permeability එක අඩුයිනේ. ඒක නැති කරලා දානවා. කියන්නේ ඇතුළට ඕන තරම් දේවල් වලට යන්න පුළුවන්. ඇතුළේ තියෙන components වලට එළියට එන්න පුළුවන්. මේ විදිහට cell එක lysis, ඒ කියන්නේ cell එක මැරෙනවා මේ විදිහට. ඊට පස්සේ අනිත් pathway එක තමයි antibody dependent cell cytotoxicity. ඒකට මේකෙදි මොකක්ද වෙන්නේ? මේකෙදිත් වෙන්නේ දැන් cell surface එකේ තියෙන antigens වලට antibodies bind වෙලා තියෙන්නේ. එතකොට මේ antibody එකේ තියෙනවා FC domain කියලා එකක්. එතකොට මේක අඳුර ගන්න පුළුවන්. අපි දැන් මේ natural killer cells කියලා જાතියක් අපි කතා කරන්නේ. කියන්නේ innate immune response එකේදී cell mediated component එකේ තියෙන එක cell જાතියක් තමයි natural killer cells කියන්නේ. එතකොට මේ natural killer cells වල තියෙන receptor එකකින් මේ antibody එකේ මේ කැලල අඳුර ගන්න පුළුවන්. එහෙම අඳුරගෙන මේ natural killer cell එක activate වුණාම මොකද වෙන්නේ? ඒ වගේ ඇතුලේ ගබඩා කරගෙන ඉන්නවා perforin සහ granzyme කියලා enzyme වර්ග දෙකක්. මෙන්න මේ enzyme වර්ග දෙක cell එකෙන් එළියට නිදහස් කරනවා. එතකොට මේ perforin කියන enzyme එක ගිහිල්ලා මේ protein එක ගිහිල්ලා අර කලින් membrane attack complex හදුනා වගේ මේකෙත් cell membrane එකට attach වෙලා මේකේ සිදුරක් හදනවා. ඊට පස්සේ එතකොට මේක ඇතුළට එළියේ තියෙන වතුර වලට sodium ions වලට යන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අනිත් component එක තමයි මේ granzymes කියන්නේ.
ඒවත් මේ සෙල් එක ඇතුළට ගිහිල්ලා සෙල් එක ඇතුළේදී මේ සෙල් එක ඇපොප්ටෝසිස් පාත් එක ඇක්ටිවේට් කරනවා. ඒ විදිහට මේ සෙල් එක ඇපොප්ටෝසිස් වලින් මරණ එක තමයි මේ ඇන්ටිබොඩි ඩිපෙන්ඩන්ට් සෙල් සයිටෝටොක්සිසිටි එකේදී කරන්නේ. එතකොට මේ ක්‍රම දෙකෙන් අපේ ඇඟේ තියෙන සෙල්ස් වලට හානි වෙන එක නිසා තමයි type 2 hypersensitivity එක අපේ ඇඟට හානිකර වෙන්නේ. හරි ඊට පස්සේ අපි එක්සැම්පල්ස් ටිකක් බලමු type 2 hypersensitivity එකට. එතකොට මේවා ඇති වෙන්න පුළුවන් transfusion reactions. කියන්නේ අපි මේ කවුරු හරි patient කෙනෙක්ට blood transfuse කරොත් එහෙම එයාට ලේ හිඟයක් ඇතිලා අපි ලේ transfuse කරන්න වුණොත් එහෙම blood groups තියෙනවානේ A B O group එක තියෙනවා. ඊට පස්සේ rhesus විදියටත් බෙදෙන rhesus positive negative කියලා. අන්න ඒ වගේ incompatibility කියන්නේ match වෙන්නේ නැති වුණොත් ඒ කියන්නේ ඒ වගේ වෙනස්කමක් තිබුණොත් එහෙම transfusion reaction එකක් ඇති වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී ඇති වෙන්නේ type 2 hypersensitivity reaction එක. ඊට අමතරව drug induced hemolytic anemia. මේකෙදී වෙන්නේ මොකද්ද? දැන් penicillin වගේ මොකක් හරි drug එකක් දුන්නාම ඒ drug එක ගිහිල්ලා මේ red blood cells වල තියෙන surface එකේ තියෙන protein එකට bind වෙනවා. ඊට පස්සේ මේ penicillin protein එකට bind වුණාට පස්සේ ඒක antigen එකක් විදියට ක්‍රියාත්මක වෙලා ඒකට විරුද්ධව IgG antibodies හැදෙනවා. එතකොට මේ හැදෙන IgG antibodies අර අපි කලින් කතා කරා වගේ මේ antigens වලට බැඳිලා RBC වලට හානි කරනවා. ඒ විදිහට තමයි hemolytic anemia එකක් එන්නේ. එතකොට autoimmune hemolytic anemia කියන්නේ මේ විදිහට පිටින් ඇවිල්ලා antigen එකක් bind වෙලා මේ response එක ඇති කරන්න ඕනේ නැහැ. අපේ ඇඟේ තියෙන RBC antigen වලටම මේ IgG immunoglobulins හැදිලා ඒකෙන් අර කලින් කිව්වා වගේ RBC hemolysis එකක් වෙනවා. එතකොට autoimmune කියන්නේ අපේ ඇඟේ තියෙන අපේම antigens අපේ නොවන antigens විදියට අඳුනගෙන ඒකට ඇති වෙන immune response එකක් තමයි autoimmune response එක. අර කලින් කතා කරපු example ගැන පොඩ්ඩක් කතා කරමු. එතකොට පළවෙනියට බලමු ABO incompatibility කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ අපි දන්නවා දැන් අපේ blood groups බෙදන්න පුළුවන් group A කට්ටිය, group B, group AB නැත්නම් group O කියලා. එතකොට මේක බෙදන්නේ කොහොමද? අපේ මේ RBC වල antigens තියෙනවා වර්ග දෙකක්. කියන්නේ A antigens සහ B antigens කියලා. එතකොට අපේ මේ දැන් අපේ blood group එක A කියලා හිතමුකෝ. A blood group එකේ කෙනෙක්ගේ RBC වල A antigens තමයි තියෙන්නේ. B blood group එකේ කෙනෙක්ගේ B antigens. ඒ වගේ AB එකේ antigens වර්ග දෙකම තියෙනවා. O group එකේ කෙනෙක්ගේ antigens නැහැ. එතකොට මේ ඒ කෙනාගේ ඇඟේ තමන්ගේ මේ blood group එකේ antigen එකට නෙමෙයි අනිත් වර්ගයේ antigen එකට විරුද්ධව මේ antibodies උපතින්ම පිහිටලා තියෙනවා. කියන්නේ type A කෙනෙක්ගේ නම් anti B antibodies තියෙනවා. ඒ වගේ type B කෙනෙක්ගේ anti A antibodies තියෙනවා. ඒකට type AB ගේ antibodies නැහැ. O type එකේ කෙනෙක්ගේ antibodies වර්ග දෙකම තියෙනවා. හරිනේ. එතකොට මේ transfusion එකදී දැන් group A කෙනෙක්ට දැන් group A එක්කෙනෙක්ට තව group A කෙනෙක්ගේ blood transfuse කරාට අවුලක් නැහැ. මොකද මේ දෙන්නගෙම antigens තියෙන්නේ A, antibodies තියෙන්නේ anti B. එතකොට මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලා හරි transfusion එකකදී අපි මේ group A කෙනෙක්ට group B කෙනෙක්ගේ blood transfuse කරොත් මොකද වෙන්නේ? මෙයාගේ මේ group A තමයි recipient, group B තමයි donor. ඒතර recipient ගගේ උපතින්ම anti B antibodies තියෙනවානේ. ඒකට අලුතෙන් දෙන මේ blood වල තියෙන්නේ B antigen එක. එතකොට මේ antibodies කියලා මේ B antigen එකට සම්බන්ධ වෙලා අර අපි කලින් කියපු pathways දෙක activate වෙනවා. එහෙම වුණොත් එහෙම අර දෙන donate කරන blood වලින් කිසි තේරුමක් නැහැ. ඒ red blood cells ටික ඔක්කොම මැරිලා යනවා. ඊට අමතරව තව අපේ ඇඟට හානිකර දේවලුත් ඒ response එකේදී වෙනවා. inflammatory response එකක් නැති වෙන්නේ. ඒකෙන් හානිකර දේවලුත් කීපයක්ම වෙන්න පුළුවන්. ඒකට තමයි මේ blood group ABO incompatibility කියලා කියන්නේ. ඒතර මේ chart එකේ දීලා තියෙන්නේ මේ එක එක patients වලට ගන්න පුළුවන් donor වර්ග මොනවද කියලා. හරිනේ. ඊට පස්සේ බලමු මේ
මේ විදිහට අර බ්ලඩ් ගෲප්ස් මැච් වෙනවද කියලා බලා ගන්න පාවිච්චි කරන ටෙස්ට් එකක් තියෙනවා කූම්ස් ටෙස්ට් කියලා. එතකොට මේකෙදි කූම්ස් රියේජන්ට් කියලා එකක් දානවා. ඒ කියන්නේ කූම්ස් රියේජන්ට් එකේ තියෙන්නේ ඇන්ටි හියුමන් IgG. ඒ කියන්නේ මේ අපේ ඇඟේ තියෙන ඇන්ටිබොඩීස් වලට විරුද්ධව හදපු මේ ඉමුනෝග්ලොබියුලින් IgG ඇන්ටිබොඩීස් තමයි මේ කූම්ස් රියේජන්ට් එකේ තියෙන්නේ. එතකොට මේ කූම්ස් ටෙස්ට් එක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඩිරෙක්ට් කූම්ස් ටෙස්ට් සහ ඉන්ඩිරෙක්ට් කූම් ටෙස්ට් කියලා. ඩිරෙක්ට් කූම් ටෙස්ට් එකේදී අඳුරගන්නේ already fixed immunoglobulins in RBC. ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේ මේ දැන් මේකේ පාවිච්චි කරන අවස්ථාවක් ගමු autoimmune hemolytic anemia. ඒකෙදී මේ අපි කලින් කිව්වනේ RBC වලට තියෙන ඇන්ටිජන් වලට විරුද්ධ අපේ ඇඟෙන් ඇන්ටිබොඩීස් හදනවානේ. එතකොට ඒ ඇන්ටිබොඩීස් දැනටමත් මේ RBC වලට සම්බන්ධ වෙලා තියෙනවා. අන්න ඒ වගේ මේ RBC වලට ෆික්ස් වෙලා තියෙන ඉමුනෝග්ලොබියුලින් අඳුරගන්න තමයි මේ ඩිරෙක්ට් කූම්ස් ටෙස්ට් එක පාවිච්චි කරන්නේ. ඒකට ඉන්ඩිරෙක්ට් කූම්ස් ටෙස්ට් කියන්නේ මොකක්ද? මේ ඒකෙදි වෙන්නේ දැනට බැඳිලා නැහැ. හැබැයි අපේ ඇඟේ ඇන්ටිබොඩීස් තියෙනවානේ. අපේ බ්ලඩ් ටයිප් එකට මේ විරුද්ධ බ්ලඩ් ටයිප් එකට මේ විරුද්ධ බ්ලඩ් ටයිප් එකේ ඇන්ටිජන්ස් වලට විරුද්ධ ඇන්ටිබොඩීස් තියෙනවානේ. අන්න මේ ඇන්ටිබොඩීස් මේ මේක පාවිච්චි කරන අවස්ථාවක් ගමු ඩිරෙක්ට් ටෙස්ට් බිෆෝර් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන්. බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකට කලින් මේ බ්ලඩ් ගෲප්ස් මැච් වෙනවද කියලා බලන්න පාවිච්චි කරන්නේ මේ ඉන්ඩිරෙක්ට් කූම්ස් ටෙස්ට් එක. ඒකෙදි මොකද වෙන්නේ මේ බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එක රෙසිපියන්ට් ඉන්නවනේ බ්ලඩ් ලබා ගන්න කෙනා. එයාගේ බ්ලඩ් ටිකක් අරගෙන ඒකෙන් සීරම් ටික වෙන් කර ගන්නවා. එතකොට ඒකේ අර මේ මෙයාගේ ඇඟේ තියෙන ඉමුනෝග්ලොබියුලින්ස් ටික තියෙනවනේ. ඒකට දානවා ඩොනර්ගේ බ්ලඩ් ටිකක්. කියන්නේ ඩොනර්ගේ බ්ලඩ් ටිකක් මේකට දානවා. ඊට පස්සේ එතකොට මේකේ දැන් RBC වල ඇන්ටිජන්ස් තියෙනවා. මේ ඊට පස්සේ අර දැන් රෙසිපියන්ට්ගේ බ්ලඩ් වල තියෙන ඉමුනෝග්ලොබියුලින්ස් කියලා මේ ඩොනර්ගේ බ්ලඩ් වල RBC වල තියෙන ඇන්ටිජන්ස් වලට බයින්ඩ් වෙනවානේ. අන්න එහෙම බයින්ඩ් වෙලා කොම්ප්ලෙක්ස් එකක් හැදුනද කියලා මෙන්න මේ ඇන්ටි මේ කූම්ස් රියේජන්ට් එක දැම්මම අපිට බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඉන්ඩිරෙක්ට් ටෙස්ට් එක කරන්නේ. එතකොට මේ RH sensitization එකක් වෙලාද කියලා බලාගෙන පාවිච්චි කරන්න පුළුවන් ප්‍රෙග්නන්සි එකේදී. ඊට පස්සේ මේ ඩිරෙක්ට් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකකට කලින් ඩිරෙක්ට් ටෙස්ට් කියන එකට පාවිච්චි කරන්නේත් මේ ඉන්ඩිරෙක්ට් කූම් ටෙස්ට් එක. එන්න මේ පින්තූර දෙකෙන් පැහැදිලි කරලා තියෙනත් ඒක මම කලින් කියප එක. ඩිරෙක්ට් කූම්ස් ටෙස්ට් එකේදී කරන්නේ මේ දැනටමත් මේ සෙල්ස් වලට මේ ඇන්ටිබොඩීස් බයින්ඩ් වෙලා තියෙනවද කියලා අඳුර ගන්න පුළුවන්. ඒකට අර ඇන්ටි මේ හියුමන් ඉමුනෝග්ලොබියුලින්ස් දැම්මම මේ ටික ඔක්කොම එක තැනකට කැටි වෙනවා. බ්ලඩ් නිකන් ක්ලොට් එකක් වගේ ඇති වෙනවා. මේ ඊට පස්සේ මේ අපිට ක්ලොට් එකක් බලා ගන්න පුළුවන්. ඉන්ඩිරෙක්ට් කූම්ස් ටෙස්ට් එකේදී කරන්නේ අපේ සීරම් වල තියෙන ඉමුනෝග්ලොබියුලින්ස් ඒකට පිටින් RBC ටිකක් දානවා. එතකොට මේ RBC වලට අපේ සීරම් එකේ තිබිච්ච ඉමුනෝග්ලොබියුලින්ස් බයින්ඩ් වෙනවා. ඊට පස්සේ ඒකට ආපහු අර කූම්ස් රියේජන්ට් එක දැම්මම ඒ ඇන්ටිබොඩීස් බයින්ඩ් වෙලා තියෙන RBC ටික මෙතන ඇග්ලුටිනේට් වෙනවා. يعني ඒක කැටියක් හැදෙනවා. එතකොට මේ වගේ කැටි ගහනවා බ්ලඩ් ටික. එතකොට මේක පොසිටිව් කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟට අපි කියපු උදාහරණයක් තමයි RH incompatibility කියන්නේ. එතකොට මේකෙදි RH කියන්නේ රීසස් ඇන්ටිජන්. ඒ කියන්නේ දැන් අපි කලින් කතා කරන්නේ A ඇන්ටිජන් B ඇන්ටිජන් අන්න ඒ වගේ රීසස් ඇන්ටිජන්ස් උත් තියෙනවා. ඒකේ වර්ග කිහිපයක්ම තියෙනවා. මේකෙන් ප්‍රධාන වෙන්නේ මෙන්න මේ D ඇන්ටිජන් එක. එතකොට D ඇන්ටිජන් එක තියෙන කෙනෙක් RH පොසිටිව් කියලා කියනවා. රීසස් පොසිටිව් කියනවා. D ඇන්ටිජන් එක RBC වල නැති කෙනෙක් මේ රීසස් නෙගටිව් කියලා අපි කියනවා. එතකොට අපේ පොපියුලේෂන් එකේ ගොඩක් අය RH රීසස් පොසිටිව්. එතකොට මේකේ අර ABO බ්ලඩ් ගෲප්ස් වලට වඩා තියෙන ප්‍රධාන වෙනස තමයි ද ABO බ්ලඩ් ගෲප් එකේ නම් අපේ ඇඟේ නැචරලිම අපිට විරුද්ධ බ්ලඩ් ගෲප් එකට විරුද්ධ ඇන්ටිබොඩීස් හැදිලානේ තියෙන්නේ. හැබැයි මේ රීසස් බ්ලඩ් ගෲප් එකේදී එහෙම ඇන්ටිබොඩීස් හැදිලා නැහැ. කියන්නේ රීසස් නෙගටිව් කෙනෙක් ගෙන රීසස් මේ ඇන්ටිබොඩීස් නැහැ. එයාට බැරි වෙලා රීසස් පොසිටිව් බ්ලඩ් ටිකක් ඇඟට මේ ඇතුළු වුණොත් තමයි මේ ඇන්ටි රීසස් ඇන්ටිබොඩීස් හැදෙන්නේ. එතකොට මේ අර RH incompatibility pregnancy එකේදීත් වෙන්නේ ඒ වගේම දෙයක්.
ඒකෙදි වෙන්නේ මොකද්ද? රීසස් නෙගටිව් මදර් මේ අම්මා කෙනෙක්ට රීසස් පොසිටිව් බබෙක් ඇති වුණා කියලා හිතමුකෝ. එතකොට මේ ඩිලිවරි එකේදී බබාගේ ෆීටල් බ්ලඩ් අම්මගේ සර්කියුලේෂන් එකට යන්න පුළුවන්. එතකොට මේ ඒකේ තියෙන අර මේ D ඇන්ටිජන් එකට විරුද්ධව මේ ඇන්ටි D IgG ඇන්ටිබොඩිස් හැදෙනවා අම්මගේ. ඊට පස්සේ දැන් මෙයාගේ මේ අම්මගේ දෙවනි ප්‍රෙග්නන්සි එකේදී තමයි ප්‍රශ්නේ එන්නේ. එතකොට ඒකෙදිත් දැන් මෙයාගේ ඇඟ ඇතුලේ ඇන්ටි D IgG ඇන්ටිබොඩිස් හැදිලා තියෙන්නේ. එතකොට දෙවනි බබාත් රීසස් පොසිටිව් වුණොත් එහෙම මේ IgG ඇන්ටිබොඩිස් වලට ප්ලැසෙන්ටා එක ක්‍රොස් කරන්න පුළුවන්. ඒ ප්ලැසෙන්ටා එක ක්‍රොස් කරලා ෆීටල් බ්ලඩ් වලට යනවා. එතකොට හිමොලිසිස් ඉන් ෆීටල් රෙඩ් සෙල්ස්. ඒ කියන්නේ ෆීටල් සර්කියුලේෂන් එකේ මේ ඇන්ටිබොඩිස් කියලා අර කලින් කියපු වැඩ ඔක්කොම කරලා හිමොලිසිස් එකක් වෙනවා. එතකොට මේක වළක්ව ගන්න තියෙන ක්‍රමය තමයි ඇන්ටි D ඇන්ටිබොඩිස්. රෝගම් දෙනවා බබා ඉපදිච්ච ගමන්. එතකොට මේ ඇන්ටි D ඇන්ටිබොඩිස් අම්මගේ ඇඟේ හැදෙන්න ඕනේ නැහැ. මේ අපි පිටින් දීපු ඇන්ටිබොඩිස් කියලා මේ අර බබාගෙන් ඇතුල් වෙච්ච රෙඩ් බ්ලඩ් සෙල්ස් ටික අඳුරගෙන ඒවා විනාශ කරලා දානවා. එතකොට අම්මගේ ඉමුන් සිස්ටම් එක අර D ඇන්ටිජන් එකට එක්ස්පෝස් වෙන්නේ නැහැ. එතකොට මේ IgG හැදෙන්නෙත් නැහැ. ඇන්ටි D IgG හැදෙන්නේ අම්මගේ ඇඟේ. හරි ඊට පස්සේ ඊළඟට තියෙන්නේ type 5 hypersensitivity. type 5 hypersensitivity කියන්නේ type 2 එකේම විශේෂ අවස්ථාවක්. ඒකට මේකෙදි වෙන්නේ මොකද්ද? මේ දැන් type 2 එකේදී අපි දන්නවා cells වලට bind වෙලා තියෙන antigens වලට විරුද්ධ වෙන antibodies හැදෙන්නේ. ඒකට type 5 එකේදී මේ හැදෙන antibodies වලින් මේ surface receptor එකට බැඳුනට පස්සේ surface receptor stimulate කරනවා. කියන්නේ එක්කෝ මේ ligand එකක් විදිහට ක්‍රියාත්මක වෙලා ඒ receptor එකේ සාමාන්‍ය ligands බැඳෙන එක නවත්තනවා. නැත්නම් අර සාමාන්‍ය ligand එකේ effect එක mimic කරලා මේ cell signaling impair කරන්නත් පුළුවන්. මේක පැහැදිලි වෙන උදාහරණ බැලුවහම මේ type 5 hypersensitivity වලට උදාහරණ දෙකක් තමයි myasthenia gravis සහ Graves disease කියන්නේ. එතකොට myasthenia gravis එකේදී මොකක්ද වෙන්නේ? අර මේ අපේ muscarinic acetylcholine receptors තියෙනනේ. මෙන්න මේ muscarinic acetylcholine receptors වලට විරුද්ධව antibodies හැදෙනවා. ඊට පස්සේ මේ antibodies ගිහිල්ලා මේ cell surface එකේ තියෙන anti මේ receptor එකට bind වෙනවා. ඊට පස්සේ අර සාමාන්‍ය acetylcholine නේ සාමාන්‍ය ligand එක ඒක බැඳෙන එක අවහිර කරනවා. එහෙම කරලා මේ cell signaling අවුල් කරනවා. එතකොට මේ muscle contraction එකේ මඩ වෙනවා. එතකොට මේ ඒකේ ලක්ෂණයක් නෙවෙයි මේ tosis එන මේ ස්පිල්ලම් භාගයට වැහිලා තියෙන එක. අන්න මේ ඒ ලක්ෂණය ඇති වෙන්නේ ඒ විදිහට මේ රිසෙප්ටර් එකට බයින්ඩ් වෙලා ඒක બ્લોක් කරන හින්දා. ඊට පස්සේ තව උදාහරණයක් තමයි Graves disease. Graves disease එකේදී මොකක්ද වෙන්නේ? මේ අපේ thyroid gland එකේ thyroid cells වල FSH receptor එක තියෙනවානේ. අන්නේ FSH receptor එකට විරුද්ධව තමයි antibodies හැදෙන්නේ. එතකොට මේ antibodies වලින් කරන්නේ mimic the effect of the ligand. කියන්නේ ඒක ක්‍රියාත්මක වෙනවා FSH molecules වගේ. ඊට පස්සේ FSH receptor එක stimulate කරලා මේ thyroid gland එකේ thyroid hormones හදන එක වැඩි කරනවා. මේ විදිහට මේ hyperthyroidism එකක් ඇති කරනවා Graves disease එකේ. අපි ඊළඟට බලමු type 3 hypersensitivity එක ගැන. මුලින්ම කතා කරා වගේ මේකත් antibody mediated hypersensitivity reaction එකක්. ඒකට මේකෙදී ඇති වෙන antibodies වර්ග තමයි IgG හරි IgM හරි. හැබැයි කලින් කිව්වා වගේ මේක type 2 එකෙන් වෙනස් වෙන ප්‍රධාන ආකාරය තමයි free unbound antigens වලට විරුද්ධව තමයි මේ antibodies ඇති වෙන්නේ. කියන්නේ අපි type 2 එකේදී කිව්වනේ cells වලට බැඳිලා තියෙන antigens වලට විරුද්ධ antibodies ඇති වෙනවා කියලා. මේකෙදී මේ cells වලට බැඳිලා තියෙන antigens නෙමෙයි නිකන් circulation එකේ freely තියෙන antigens වලට විරුද්ධව තමයි antibodies ඇති වෙන්නේ. ඒකට මේ වගේ response එකක් ඇති වෙන්න ලොකු antigen ප්‍රමාණයක් ඕන වෙනවා. soluble ලොකු antigen ප්‍රමාණයක්. ඒකට කලින් වගේ මේවා self antigens කියන්නේ අපේ ඇඟ ඇතුළේම තියෙන antigens වෙන්න පුළුවන්. කියන්නේ DNA වගේ ඒවා. නැත්තම් අපිට පිටින් ඇඟ ඇතුළට එන antigens වෙන්නත් පුළුවන්. එන antivenom වල තියෙන antigens වගේ. එතකොට මේකෙදී වෙන වැඩේ තමයි soluble antigens නේ තියෙන්නේ. ඒවා antibodies එක්ක එකතු වෙලා complex එකක් හැදෙනවා.
මේ පින්තූරේ බලන්න මේ රතු පාටින් තියෙන්නේ soluble antigens, මේ තියෙන antibodies. මෙන්න මේ antigens antibodies එකතු වෙලා antigen antibody complexes හැදෙනවා. ඊළඟට මේවා මේ blood vessels ඇතුළේ මේවා තියෙන්නේ, ඒවා vessels වල basement membrane එකේ තැම්පත් වෙනවා, deposit වෙනවා. ඒකට මේවා තැම්පත් වෙන ප්‍රධාන තැන් තමයි kidney එකේ මේ nephron glomeruli තියෙනවානේ. අන්නේ glomeruli වල තැම්පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ joints වල තැම්පත් වෙන්න පුළුවන්. මේ තියෙන මේ basement membrane එකේ මේ ගිහිල්ලා මේ complex එක තැම්පත් වෙනවා. ඊට පස්සේ මේ අර කලින් type 2 එකේදී වුණා වගේම අර complement system එක activate වෙනවා classical pathway එකකින්. එතකොට මේකේ ප්‍රතිඵල විදියට inflammation එකක් ඇති වෙන්න පුළුවන්. ඒතර vessels වල inflammation එකක් වුණා vasculitis කියනවා. ඊට ඊට අමතරව anaphylaxis එකක් ඇති වෙන්නත් පුළුවන්. මොකද activate වෙලා හැදෙන complement components ඒවට අපි කියන මේ සමහර components වලට කියන anaphylotoxins කියලා. කියන්නේ anaphylaxis එකක් ඇති කරන්න ඒ complements හේතුවක් වෙනවා. මේ විදියට මේ වගේ effects කීපයක්ම ඇති වෙන්න පුළුවන්. තියන්නේ එහෙම අර ඒ වගේ deposit වෙලා තියෙන antigen antibody complexes වලින් අර complement system එක activate කරනවා. ඒකට අර කලින් කිව්වා වගේ ඒකේ effect function තියෙනනේ membrane attack complexes හදන්න පුළුවන්. ඊට පස්සේ මේ phagocytosis වැඩි කරන්න පුළුවන්. ඒ එක විදි වලින් අපේ මේ ශරීරයේ එක organs වලට හානි කරන එක තමයි මේ type 3 hypersensitivity එකේදී වෙන්නේ. type 3 hypersensitivity එකට උදාහරණ කීපයක් දීලා තියෙනවා. එකක් bacterial endocarditis එකේදී type 3 hypersensitivity එකක් ඇති වෙනවා. ඊට පස්සේ serum sickness. ඒ කියන්නේ අර anti serum මොන හරි දැන් හිතන්නකෝ අපිට සර්පයෙක් දෂ්ට කරාම ඒ anti එයාගේ venom වලට විරුද්ධව anti venom දෙනවනේ. ඒ anti venom වල තියෙන්නේ සර්පයාගේ විශේෂ තියෙන ඇන්ටිජන් එකට විරුද්ධව හදපු ඇන්ටිබොඩීස්. ඊට අමතේ ඒ ඇන්ටිබොඩීස් සහ දැන් ඒවා ගොඩක් වෙලාවට සත්තුන්ගේ නිස්සාරණය කරපු ඇන්ටිවෙනම්ස් නේ දෙන්නේ. ඒ වගේ තව තව ඇන්ටිජන්ස් කොට අන්තර්ගත වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ සර්කියුලේෂන් එකේ තියෙන ඇන්ටිජන්ස් වලට විරුද්ධව තමයි මේ type T hypersensitivity එක ඇති වෙන්නේ. ඊට පස්සේ rheumatoid arthritis කියන්නේත් මේ වගේ response එකක්. ඊට පස්සේ immune complex glomerulonephritis. අපි කලින් කිව්වනේ අර immune complexes ගිහිල්ලා glomeruli වල basement membrane එකේ තැම්පත් වෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ වෙලාවට immune complex glomerulonephritis එකක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ malaria සහ meningitis වලදී symptoms ඇති වෙන්න මේක හේතු වෙනවා. SLE කියන්නේ systemic lupus erythematosus. මේක ගැන සහ rheumatoid arthritis ගැන ගොඩක් මේ auto immunity lecture මේ වීඩියෝ එකේදී පැහැදිලි වෙයි. ඊට පස්සේ දැන් penicillin වගේ drug reaction එකේදී type 2 එකක් වගේම type 3 hypersensitivity එකක් ඇති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ Arthurs reaction කියලා ටිකක් විශේෂ අවස්ථාවක් තියෙනවා. මේක ඇති වෙන්නේ මේ vaccination එකකින් පස්සේ. එතකොට මේකෙදි වෙන්නේ මේ vaccination එකකින් පැය 4-12ක් වගේ පස්සේ ඇති වෙන්නේ මේ reaction එක. එතකොට මේකේ local vasculitis කියන්නේ අර vaccine එක දීපු තැන vessels වල vasculitis එකක් ඇති වෙනවා. මේක ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ tetanus නැත්නම් diphtheria වගේ toxoid එකක් vaccinate කරාම ඊට පස්සේ ඇති වෙන්න පුළුවන් මේක. ඒතර මේකේ features විදිහට තියෙනවා. ලොකු pain එකක් එන්න පුළුවන්. induration කියන්නේ එතන edema එකක් එනවා. ඊට පස්සේ hemorrhage වෙන්න පුළුවන්. vessels වල damage වල hemorrhage එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ එතන ඒ යවට තියෙන tissue necrosis එකක් වෙන්නත් පුළුවන්. අන්තිමේට අපිට බලන්න තියෙන්නේ type 4 hypersensitivity එක ගැන. ඒකට මේකේ තියෙන විශේෂත්වය තමයි අපි කලින් කතා කරපු hypersensitivity වර්ග තුනම antibodies වලින් නැති උනේ. මේක ඇති වෙන්නේ cell mediated T cell mediated hypersensitivity එක තමයි type 4 hypersensitivity එකේදී ඇති වෙන්නේ. එතකොට CD4 T cells උදව් වෙන්නත් පුළුවන්, CD8 T cells උදව් වෙන්නත් පුළුවන්. ඒකට මේකට තව විශේෂත්වයක් තමයි delayed type. කියන්නේ මේක ඇති වෙන්න ටික කාලයක් යනවා මේ type 4 hypersensitivity reaction එක ඇති වෙන්න. එතකොට ඒකට හේතුව තමයි මේ අර inflammation එක inflammatory response එක ඇති වෙන තැනට T cells migrate කරන්න යම්කිසි කාලයක් යනවානේ. අන්නේ කාලේ ගියාට පස්සේ තමයි මේ hypersensitivity response එක ඇති වෙන්නේ.
එතකොට අපි මුලින්ම උදාහරණ ටිකක් බලමු type 4 hypersensitivity මොන වගේ අවස්ථාවලද ඇති වෙන්නේ කියලා. Mantoux reaction. Mantoux reaction කියන්නේ අර මේ අපි tuberculosis අපි වලට අපි sensitize වෙලාද තියෙන්නේ කියලා බලා ගන්න මේක ගැන මේ වීඩියෝ එක අන්තිමට පැහැදිලි කරනවා. ඒ කරන ටෙස්ට් එකේදී ඇති වෙන්නේ type 4 hypersensitivity response එකක්. ඊට අමතරව contact dermatitis, type 1 diabetes mellitus, sarcoidosis, transplant rejection, temporal arteritis, මේ කියන්නේ vasculitis වර්ගයක්. that's the symptoms of leprosy. tuberculoid leprosy වලදී ඒකේ symptoms ඇති වෙන්නේ මේ type 4 hypersensitivity එකක් නිසා. ඊළඟට තව celiac disease, schistosomiasis, තව මේ tuberculosis වලදී ඒකේ ලක්ෂණ ඇති වෙන්නේ මේ type 4 hypersensitivity එකක් හින්දා. මේ tuberculosis ගැන ගොඩක් pathology වලදී කතා කරපු හින්දා type 4 hypersensitivity ගැන හොඳ අවබෝධයක් ඇති. ඊළඟට ඒකේ මේක response එක ඇති වෙන්නේ කොහොමද කියලා pathogenesis එක ගත්තොත් එහෙම මුලින්ම මේ antigen එකට primary exposure එකක් ඇති වෙනවා. ඒකට ඒ antigen එක intrinsic වෙන්නත් පුළුවන් extrinsic වෙන්නත් පුළුවන්. දැන් උදාහරණ බැලුවොත් එහෙම type 1 diabetes mellitus ඒ වගේ දේවල් වලදී අපේ ඇඟ ඇතුළේම තියෙන antigen එකකට විරුද්ධ වෙන්නේ. ඒ වගේ ලාවක intrinsic. ඊට පස්සේ tuberculosis වගේ එකක් ගත්තොත් එහෙම පිටින් එකතු වෙන මේ mycobacterium bacteria ගේ antigen වලට විරුද්ධ වෙන්නේ තියෙන්නේ. එහෙම වුණොත් එහෙම මේක extrinsic antigen එකක්. එතකොට මේ antigen එකට expose වුණාට පස්සේ antigen presenting cells වලින් මේක engulf කරගන්නවා, phagocytose කරනවා. ඊ antigen presenting cells වලින් මේ antigen එක engulf කරාට පස්සේ ඒක ඇතුලේ ඒක process වෙනවා. ඊට පස්සේ MHC2 molecules මත ඒක තැම්පත් වෙලා ඒක antigen presenting cell එක මේක අරන් ගිහිල්ලා T cell එකට ඒක present කරනවා. කියන්නේ පෙන්නනවා මෙහෙම antigen එකක් තියෙනවා කියලා. එතකොට T cell එකේ තියෙන T cell receptors ඒ වගේ මේක අඳුරගෙන මේක TH type 1 කියන්නේ T helper cell 1 එකක් බවට මේ CD4 T cell එක පත් වෙනවා. ඒ විදිහට මේකට දැන් sensitize වෙලා තියෙනවා. ඊට පස්සේ memory T cells එහෙම හැදිලා මේක ගැන මෙයාට හොඳ මේ immune system එකට මතකයක් තියෙනවා. ඊට පස්සේ වෙන්නේ re-exposure to same antigen. මේ antigen එකටම ආයෙ පාරක් මෙයා expose වුණාම මොකද වෙන්නේ? memory T helper 1 cells තියෙනවානේ. මේවා ඉක්මනට activate වෙලා and initiate effector functions. මේ වගේ effector functions ගොඩක් ඉක්මනට ඇති වෙනවා. එතකොට මේ වගේ chemical mediators secrete කරන්න පුළුවන් interferon gamma වගේ. ඊට මේ interferon gamma වලින් කරන්නේ macrophages සහ අද මේ තවත් lymphocytes activate කරනවා. එතකොට තව තවත් TH1 lymphocytes ඇති වෙනවා. ඒ වගේම activate වෙච්ච macrophages වලින් මේ ලොකු inflammatory response එකක් ඇති වෙනවා. ඒතර tuberculosis වලදී අපි කතා කරන්නේ epithelioid cells හැදෙනවා. ඒ වගේම granuloma හදනවා. ඒ වගේ මේ වැඩ ගොඩක් කරලා අර antigen එක ඇඟෙන් අයින් කරගන්න තමයි මේ hypersensitivity response එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේ antigen එක persistent නම් ඒ කියන්නේ මේ inflammatory response එකට ඔරොත්තු දීලා ඇඟ ඇතුලේ දිගින් දිගටම තියෙන්න පුළුවන් නම් එහෙම වෙලාවට granuloma හැදෙන්නත් පුළුවන්. හරිනේ. ඊට පස්සේ අපි මේකට දාලව උදාහරණයක් බලමු. මේ contact dermatitis කියන එකේදී මොකක්ද වෙන්නේ කියලා. ඒකට මේකට මේ හේතු වෙන antigens තමයි අපේ දැන් ඔය අතේ බඳින අත්ඔරලෝසු වගේ ඒ වගේ යකඩ බෙල්ට් එකක් තියෙන අත්ඔරලෝසු වල නිකල් සහ සිලිකන් වගේ මේ මූලද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒතර මේවා හැප්ටන්ස් විදියට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මේ මොකද වෙන්නේ මේක ලොකු කාලයක මෙහෙම අතේ බැඳගෙන ඉද්දි මේවා හැම ඇතුලෙන් පෙනිට්‍රේට් කරලා ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේවා අපේ ඇඟේ තියෙන self proteins, ඒ කියන්නේ අපේ ඇඟට අදාළ proteins එක්ක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ Hampton self protein complex කියන එක මේ antigen presenting cells වර්ගයක් තියෙන Langerhans cells කියලා ඒ වගේ මේ engulf කරනවා, phagocytose කරනවා. ඊට පස්සේ ඒවා මේ ඒ cell එක ඇතුලේ present කරලා වර TH1 මේ antigens to මේ T helper cells වලට present කරාට පස්සේ ඒවා TH1 බවට පරිවර්තනය වෙලා interferon gamma secrete කරලා මේ macrophage activation එකක් කරනවා. මීට අමතරව
කෙරටිනොසයිට්ස් හැමේ තියෙන කෙරටිනොසයිට්ස් උත් ඇක්ටිවේට් වෙලා ඒ වගේම සයිටෝකයින්ස් සහ කීමෝකයින්ස් සෙක්‍රීට් කරන්න පුළුවන්. ඒ සයිටෝකයින්ස් ඉන්ටර්ලියුකින් 1 ටියුමර් නෙක්‍රොසිස් ෆැක්ටර් ඇල්ෆා වගේ ඒවා මේ ඔක්කොම එකතු වෙලා අන්තිමේට මැක්‍රොෆාජස් ඇක්ටිවේට් වෙලා ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එකක් ඇති වෙනවා. මෙන්න මේක තමයි ටයිප් 4 හයිපර්සෙන්සිටිවිටි එකේදී වෙන්නේ. එතකොට මේ මෙන්න මේ ප්‍රොසෙස් එකට ලොකු කාලයක් යන හින්දා මේකට අපි කියනවා ඩිලේඩ් ටයිප් හයිපර්සෙන්සිටිවිටි රෙස්පොන්ස් එකක් කියලා. එතකොට මේ උදාහරණෙනුත් පැහැදිලි කරලා තියෙන ඔය කන්ටැක්ට් ඩර්මටයිටිස් ඇති වෙන විදිය. ඒකෙදී අර කිව්ව ටිකම තමයි වෙන්නේ. මේ වගේ ඇන්ටිජන් එක ඇඟ ඇතුළට ඇවිල්ලා ඒවර සෙල්ෆ් ප්‍රෝටීන්ස් එක්ක බයින්ඩ් වෙනවා. ඊට පස්සේ මේක ඇන්ටිජන් ප්‍රසෙන්ටිං සෙල් එකෙන් අඳුර ප්‍රොසෙස් කරලා ඒක ගිහිල්ලා T හෙල්පර් සෙල්ස් වලට ප්‍රසන්ට් කරාම මේක TH1 සෙල් එකක් බවට පත් වෙනවා. මේකෙන් ඉන්ටර්ෆෙරෝන් ගැමා සෙක්‍රීට් වෙනවා. ඊට අමතරව අර කෙරටිනොසයිට්ස් වලින් ඉන්ටර්ලියුකින් 1 ටියුමර් නෙක්‍රොසිස් ෆැක්ටර් ඇල්ෆා වගේ ඒවත් සෙක්‍රීට් වෙනවා. මේ ඔක්කොගෙම අර මේ ඉන්ෆ්ලමේටරි සෙල්ස් මෙතෙන්ට එන එක වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ මැක්‍රොෆාජස් ඇක්ටිවේට් වෙලා ඒකෙන් ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එකක් ඇති වෙනවා. ඒක තමයි මේ ටයිප් 4 හයිපර්සෙන්සිටිවිටි රෙස්පොන්ස් එකේදී වෙන්නේ. ඊළඟට ටයිප් 4 හයිපර්සෙන්සිටිවිටි රෙස්පොන්ස් එක අපිට බලාගන්න පුළුවන් තැනක් තමයි මේ ටියුබර්කියුලින් නැත්නම් මාන්ටෝක්ස් නැත්නම් PPD රියැක්ෂන් කියන්නේ. මේකෙදී වෙන්නේ කලින් කිව්වා වගේ මේක ටියුබර්කියුලෝසිස් වලට සෙන්සිටයිස් වෙලා තියෙනවද කියලා හොයාගන්න තමයි මේ ටෙස්ට් එක කරන්නේ. ඒකට ඉන්ට්‍රාඩර්මල් ඉන්ජෙක්ෂන් ඔෆ් ටියුබර්කියුලින් මේ ටියුබර්කියුලින් කියන්නේ මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් වලින් මේ පියුරිෆයි කරලා ගත්ත ඇන්ටිජන් එකක්. මේක ඉන්ට්‍රාඩර්මලි ඉන්ජෙක්ට් කරනවා. يعني හැමට ඉන්ජෙක්ට් කරනවා. ඊට පස්සේ පැය 24ක් ඇතුළත intense infiltration by mononuclear cells ඒ කියන්නේ මේ ලිම්ෆොසයිට්ස් වගේ mononuclear cells පැය 24ක් ඇතුළත මෙතෙන්ට මේ අර ඉන්ජෙක්ට් කරපු තැන ඉන්ෆිල්ට්‍රේට් කරනවා. එතෙන්ට ඇතුල් වෙනවා. ඊට පැය 44 කියන්නේ දවස් දෙකක් විතර යද්දී extensive infiltration of lymphocytes around blood vessels. මේ blood vessels වටේටත් මේ lymphocytes මේ තැන තියෙන blood vessels වටේට මේ lymphocytes ඇතුල් වෙනවා, ඉන්ෆිල්ට්‍රේට් කරනවා. ඊට පස්සේ මේ පැය 72ක් යද්දී අර ඩිලේඩ් ටයිප් හයිපර්සෙන්සිටිවිටි රියැක්ෂන් එක ටයිප් 4 හයිපර්සෙන්සිටිවිටි රියැක්ෂන් එකක් ඇති වෙලා මෙතන ග්‍රැනියුලෝමැටස් රියැක්ෂන් එකක් ඇති වෙනවා. ඒකට මේ රෙස්පොන්ස් එකේදී අර හැම ඉන්ඩියුරේෂන් ඒ කියන්නේ එතන ඉදිමිලා පොඩි හැම ඉන්ඩියුරේෂන් එකක් ඇති වෙනවා. අන්න එහෙම ඇති වුණොත් එහෙම අපි කියනවා ඒක පොසිටිව් ටෙස්ට් රිසල්ට් එකක් කියලා. හරි එතනින් ටයිප් 4 හයිපර්සෙන්සිටිවිටි එක ඉවරයි. ස්ලයිඩ් එකෙන් කතා කරන්න යන්නේ මාස්ට් සෙල්ස් කොහොමද ඇක්ටිවේට් වෙන්නේ කියලා. අපි අර ටයිප් 1 හයිපර්සෙන්සිටිවිටි රෙස්පොන්ස් එක ගැන කතා කරන්නේ මේ IgE cross linking. කියන්නේ අර මාස්ට් සෙල් එකේ සර්ෆස් එකට IgE ඇන්ටිබොඩිස් බෙදලා තිබුණාම ඒකට ඇවිල්ලා ඒ IgE ඇන්ටිබොඩිස් වලින් අඳුරගන්න ඇන්ටිජන් එක බෙදුනට පස්සේ මාස්ට් සෙල්ස් ඇක්ටිවේට් වෙන්න පුළුවන් කියලා. ඒ විදිහට අමතරව තව විදි කීපයකටම මේ මාස්ට් සෙල්ස් ඇක්ටිවේට් වෙන්න පුළුවන්. ඒකක් තමයි මේ toll-like receptor TLR and toll-like receptor activation by pathogens. කියන්නේ අර මේ innate immune response එකේදී අපි කතා කරනවානේ pathogens ළඟින් එක pathogens ළම අඳුර ගන්න පාවිච්චි කරනවා pattern recognition receptors කියලා જાතියක් මේ cells වලින්. ඒකට ඒක pattern recognition receptor જાතියක් තමයි මේ TLR toll-like receptor කියන්නේ. ඒකට මේ රිසෙප්ටර් එකට පැතොජන් කෙනෙක් ආවොත් එහෙනම් එයාව අඳුර ගන්න පුළුවන්. එහෙම අඳුරගත්තට පස්සේ මාස්ට් සෙල් එක ඇක්ටිවේට් වුණාම මාස්ට් සෙල් ඩීග්‍රැනියුලේෂන් එකක් වෙනවා. ඊට අමතරව මම කලින් එක තැනකදී කිව්වා ඇනෆිලොටොක්සින්ස් කියලා જાතියක්. මේ කම්ප්ලිමන්ට් සිස්ටම් එක ඇක්ටිවේට් වුණාම හැදෙනවා C3A සහ C5A කියලා කම්ප්ලිමන්ට් ප්‍රෝටීන්ස් දෙකක්. එතකොට මේ කම්ප්ලිමන්ට් ප්‍රෝටීන්ස් දෙකටත් මාස්ට් සෙල්ස් ඇක්ටිවේට් කරන්න පුළුවන්. එහෙම වුණාම මේ මාස්ට් සෙල්ස් එකපාරට ඩීග්‍රැනියුලේට් වෙලා ඇනෆිලැක්සිස් එක වගේ එන්න පුළුවන්. ඒ හින්දා තමයි මේවට ඇනෆිලොටොක්සින්ස් කියලා කියන්නේ. ඊට අමතරව තව මේ නියුරෝපෙප්ටයිඩ්ස් සමහර ඩ්‍රග්ස් නියුරෝපෙප්ටයිඩ්ස් ඒවටත් මාස්ට් සෙල්ස් ඇක්ටිවේට් කරන්න පුළුවන්. මේ උදාහරණ කිහිපයක් මෙතන තියෙනවා. ඔපියොයිඩ්ස්, ඊස්ට්‍රජන්, ඇන්ඩ්‍රොජන් වගේ ඒ දේවල් වලින් මාස්ට් සෙල්ස් ඇක්ටිවේට් කරලා ඩීග්‍රැනියුලේෂන් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි ටයිප් 1 හයිපර්සෙන්සිටිවිටි රෙස්පොන්ස් එකේදී කතා කරපු මේ රියැක්ෂන්ස් අපිට බලා ගන්න පුළුවන්. ඊසේ අන්තිමේට
කතා කරන්න තියෙන්නේ මේකෙන් ඇනෆිලැක්සිස් ඇති වෙන්නේ කොහොමද කියලා. ඒකට අර කලින් කියපු මේ විදියට IgE allergy mediated ඒ වගේ mast cells degranulate වෙන්න පුළුවන්. නැත්නම් මේ type 2 3 4 hypersensitivity reactions වලදීත් mast cells degranulate වෙන්න පුළුවන්. ඊට අමතරව contrast dyes, chemotherapy, antibiotics මේවා අපි කතා කරන්නේ anaphylaxis වලට risk factor මේ anaphylaxis වලට positive factors කියලා. يعني මේ වගේ anaphylaxis ඇති වෙන්න පුළුවන් කියලා. මේ වගේ නොත් කරන්නේ mast cell degranulation එකක්. මේ ඔක්කොගෙම anaphylaxis එකක් ඇති වෙන්න පුළුවන්. ඒකට මේ mast cell degranulation වලින් ප්‍රධාන වශයෙන් histamines secrete කරන්නේ. ඒකට ඒකට treatment එකක් විදිහට අපිට antihistamines දෙන්න පුළුවන්. මේ step එක නවත්තන්න. ඊට අමතරව T cells සහ macrophages වලින් release කරන cytokines වලින් මේ anaphylaxis කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒකට anaphylaxis එකක් ඇති වුණොත් මේකට treatment විදිහට අපි type 1 hypersensitivity එකේදී කතා කරා adrenaline දෙනවා කියලා. ඒකට adrenaline වලින් අර මේ anaphylaxis එකේදී ලක්ෂණ කීපයක් තියෙනවානේ. vasodilation එකක් වෙනවා. ඊට bronchoconstriction එකක් වෙනවා. mucus secretion එක වැඩි වෙනවා. අන්න ඒ වගේ ඒ ලක්ෂණ ගොඩක් දේවල් මේකෙන් මේ adrenaline දුන්නාම reverse කරගන්න පුළුවන්. bronchodilation එක bronchoconstriction එක වළක්වලා bronchodilation එකක් වෙනවා. vessel dilatation එක වළක්වලා මේ vessel constriction එකක් වෙනවා. ඒ වගේ ඊට පස්සේ blood pressure එක උඩට ගන්න පුළුවන්. ඒ වගේ මේ adrenaline වලින් තමයි මේකට treat කරන්නේ.